ආයුබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග මම නිසංසනා රත්නායක මම චමින්ද ගුණරත්න මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ විතර මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 477 දක්වා ඉහළට 120ක් සුවය ලබා පිටව යයි. ත්‍රිවිධ හමුදාවේ නිවාඩු අවලංගු කෙරේ. නිවාඩු ගොස් සිටින සියලුම දෙනා තමන් සේවය කරන කඳවුරට වහාම වාර්තා කළ යුතු බවට යුද හමුදාපතිගෙන් නිවේදනයක්. අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය හෙට අලුයම 5ට ලිහිල් කරේ. ජනතාව අලුත් ජීවන රටාවකට යොමු විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ලොව කොරෝනා මරණ සංඛ්‍යාව 2 ලක්ෂය ඉක්මවයි. ඉකුත් පැය 24 තුළ ඇමරිකාවේ මරණ 2065ක්. මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයක් වෙතයි අපගේ මුල්ම අවධානය. නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදි හෙට 27 වෙනි සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වෙනි අඟහරුවාදා අලුයම 5ට ඉවත් කොට එදිනම රාත්‍රී 8 සිට යලි ක්‍රියාත්මක වනවා. එම ප්‍රවෘත්තිය නැවතත් නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදි හෙට 27 වෙනි සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලබනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය 28 වෙනි අඟහරුවාදා අලුයම 5ට ඉවත් කොට එදිනම රාත්‍රී 8 සිට යලි ක්‍රියාත්මක කරනවා. මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 477ක් බවට පත්ව තිබෙනවා. 120 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර 350 දෙනෙකු රෝහල් තුළ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. මේ අතර ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන තිබෙනවා. අද වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත 11 දෙනාගෙන් එක් අයෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පුද්ගලයෙක්. අනෙක් 10 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි සෙබළුන් බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකඳ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු පූර්ණ සුවය ලබා බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසට අද පැමිණියා. ඔහු ඉතාලියේ සිට මෙරටට පැමිණ සිටි අතර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවකු බවට තහවුරු කර ගැනුණා. 67 අවුරුදු පිරිමි පුද්ගලයෙකු වන ඔහු අද සිය නිවස වෙත පැමිණීමෙන් අනතුරුව තවත් දින 14ක් නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඒ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ උපදෙස් අනුවයි. ඊයේ හඳුනාගනු ලැබූ රෝගීන් 40 දෙනාගෙන් 20 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතු නිලධාරීන් බව වාර්තා වනවා. පරීක්ෂණවලට අනුව එම කඳවුරේ නිලධාරීන් 10 දෙනෙකුට සහ නිවාඩු ගොස් සිටින නිලධාරීන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන් 2 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වුණා. කොළඹ ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතේ සිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි 10 දෙනෙකුට සහ කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත පුත්තලමේ සිට රැගෙන ගිය 3 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. ඕමාන ගුවන්තොටුපළේ සිරවී සිට මෙරටට රැගෙන ආ පුද්ගලයන්ගෙන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ 3 දෙනෙකුට සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. නාවික හමුදා වැලිසර කඳුරෙන් මේ දක්වා ආසාදනයට වූ පුද්ගලයන් ගණන නාවික හමුදා කඳුර තුල 68 දෙනෙකුත් ඒ වගේම නාවික හමුදා කඳුරෙන් පිටතට නිමාඩු ගොස් සිටදී ආසාදින ලක් වූ අය හැටියට 27 දෙනෙකුත් ඇතුළුව නාවික හමුදා තුලින් මේ දක්වා COVID-19 ආසාදිත වූ ගණන 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නාවික හමුදාවේ විරෝධාර රණවිරුවන් විශාල ප්‍රමාණයක විශේෂයෙන්ම වැලිසර කඳුරේ සහ ඉන් පිටතට නිමාඩු ගොස් සිටපු අයවලුන්ගේ විශාල ප්‍රමාණික PCR පරීක්ෂණ අද දිනෙත් කරනු ලැබුවා. ඔවුන්ගේ වාර්තා අද සන්ධ්‍යා භාගයේ හෙට දිනේදී ලැබීමට නියමිතව තිබෙනවා. ඔවුන්ගේ පවුල්වල අයවලුන් නිරෝධායන ලක් කිරීමට හෝ නිරෝධායන මධ්‍යස්ථානයේ යොමු කරවීමට කටයුතු කරනු ලැබුවා. ඒ ආකාරයෙන්ම නාවික හමුදාවේ එම විරෝධ රණවරුන්ගේ පවුල් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අපි මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. ඔවුන් සම්බන්ධ වූ සියලුම දෙනාම මේ වනිට සොයාගෙන ඔවුන්ව නිරෝධායන කිරීමටත් ඔවුන් ගැන සොයා බැලීමටත් අපි මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා නිලධාරීන් 5 දෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඊයේ සිදු කරන ලද PCR පරීක්ෂණයකින්. මේ වන විට එම සෙබලාගේ නිවසේ සමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහු සමග සම්බන්ධතා පැවැත් වූ අනිකුත් අය සෙවීමේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඉතින් අපිට ඇත්තටම මේ වෙලාවේ කියන්න ඕනේ අපිට මහ ජනතාවගේ සහයෝගය ඕනේ. ඒ අදාළ නාවික නිලධාරියත් එක්ක සම්බන්ධ වුණ ඒ කවුරු හරි ඉන්නවා නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. පොළොන්නරුව ලංකාපුර පූමානිය ගම්මානයේ නාවික හමුදා සෙබළෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ ගම්මාන 12ක් හුදකලා තත්ත්වයට පත් කෙරුණා. එම සෙබළා සමග සුජු සම්බන්ධතා පවත්වපු 44 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කරලා තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේත් එක්ක සුජු නොවන සම්බන්ධතා පවත්වපු 26 දෙනෙක් නිරෝධායනය කරලා තියෙනවා. ඒත් එක්කම එම සෙබළා එම ප්‍රදේශය තුළ ගමන් බිමන් යනකොට නිරන්තරයෙන්ම ඔහු කාරණයක් කලඳගෙන ගිහිලා තියෙනවා. ඒත් එක්කම සලකා බලනකොට රෝගය සඳහා නිරාවරණය වීමේ අවදානම ගත්තාම අඩු අවදානම් තත්ත්වයක වෙන විදිහට තමයි ඒ සියලු කටයුතු සිදු වෙලා තියෙන්නේ. එම හුදකලා කිරීම ලිහිල් කිරීම සඳහා අවශ්‍ය දේශ අපි පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමාට ලබා දීලා තියෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නිරතව සිට නිවාඩු ලබා අනුරාධපුර බුලන්කුළම පහළගම ප්‍රදේශයේ නිවස වෙත පැමිණි සෙබළෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නිවාඩු ලබා ඇත්තේ පසුගිය 21 වෙනි දිනයි. එම ගම්මානයේ ස්ථාන කිහිපයක් වෙත ඔහු ගමන් කිරීම නිසා එහි නිවාස 8ක සමාජිකයන් නිරෝධායනයට ලක් කරනු අතර ගම්මානය සම්පූර්ණයෙන් හුදකලා කිරීමට අද පියවර ගැනුණා. මේ පුජ්‍යලයාගේ නිවසේ 3 දෙනෙක් සමග මේ වෙනකොට 27 දෙනෙක් අපි නිවාස නිරෝධායන සඳහා යොමු කරලා තියෙනවා. ඊට අමතරව ගිය ගමේ අනෙක් සියලු දෙනා තමන්ගේ නිවාසවල රැඳී සිටිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනුවත් කිරීම මේ වන විටත් අපි කරමින් පවතිනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ නිවසේ ආශ්‍රය කරපු එම රෝගියාගේ අය සහ අපට නිවසවල අය රෝග ලක්ෂණ තියෙනවද නැද්ද කියන එක මත සහ අපිට ලැබෙන ඉහළින් ලැබෙන උපදෙස් අනුව ඒගොල්ලෝ PCR පරීක්ෂණයට යොදවලා ඉදිරි සියලු ක්‍රියාමාර්ග අරගෙන මෙම ප්‍රදේශයේ මෙම රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු. පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළා සමග නිවාඩු ලබා පැමිණ සිටි තවත් සෙබළෙකු රාජාංගනීය යාය 3 ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ නිරෝධායනයට යොමු කර තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ එම සෙබළා සමග පවුලේ සමාජිකයන් සිව් දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අද රැගෙන ගිය බවයි. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා පැමිණ බලපිටිය ප්‍රදේශයේ නිරෝධායනයට යොමු කර සිටි නාවික හමුදා සෙබළාගේ PCR පරීක්ෂණයට අවශ්‍ය ජෛව සාම්පල පටල ලබා ගැනීම ඊයේ සිදු කෙරුණා. එහි වාර්තා අද පැමිණ ඇති අතර එමකින් තහවුරු වී ඇත්තේ ඔහු වෛරස් ආසාදිතයෙකු නොවන බවයි. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ සෙබළෙකු සමග සමීප සම්බන්ධතා පැවැත් වූ හැටන් රුවන්පුර ප්‍රදේශයේ තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ එකම පවුලේ මව, පියා සහ අවුරුදු 1.5ක් වයසති දරුවෙක්. මෙම දරුවාට හදිසියේ උණුරෝගී තත්ත්වයක් හට ගැනීම හේතුවෙන් මාපියන් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර තිබෙනවා. ඔවුන් දින 14ක ස්වයං නිරෝධායනයකට යොමු කර ඇත්තේ ඉන් අනතුරුවයි. වැලිසර නාවික හමුදා කඳවුරේ සිට මීට දින කිහිපයකට පෙර නිවාඩු ලබා වවුනියාව මහකච්ච කොඩිය ප්‍රදේශයේ සිය නිවස වෙත පැමිණ සිටි සෙබළෙකු සහ ඔහුගේ පවුලේ සියලු දෙනාට ස්වයං නිරෝධායනයකට යොමු කිරීමට පියවර ගනු ලැබුවා. සෙබළා සමග ඍජු සම්බන්ධතා පැවැත් වූ පිරිස් සොයා පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමග අවිසාවේල්ල යාහැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස 8කට අයත් 32 දෙනෙකු ඊයේ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. කැකිරාව පයාගල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිත නාවික සෙබළෙකු දඹුල්ල හා ගලේවල ප්‍රදේශයන්හි සංචාරය කර ඇති අතර එම ස්ථාන අද විස බීජානුහරණයට ලක් කෙරුණා. ඔහු ඍජු සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා නිවසට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි බලපිටියේ පදිංචි සෙබළුන් දෙදෙනෙකු කරාපිටිය රෝහල වෙත යොමු කර තිබෙනවා. අනතුරුව ඔවුන්ගේ නිවෙස් විස බීජානුහරණය කෙරුණා. බලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක සී විජේවීර මහතා පවසන්නේ සෙබළුන් දෙදෙනාගේ PCR පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් නිවසයන් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනයට යොමු කිරීමට පියවරගත් බවයි. කෙනෙක් 20 වෙනිදා මෙහෙට පැමිණලා තියෙනවා. මෙත් කෙනා ඊට පෙර අප්‍රේල් 10 පැමිණලා තියෙනවා. අප්‍රේල් 20 පැමිණි කෙනා තමයි මේ පොඩක් ප්‍රතිප වෙලා තියෙන්නේ. පොඩ යාට උණ ටෙම්පරේචර් ටෙස්ට් රෝග ලක්ෂණ තිබුණා තියෙනවා. එයකත් තියෙනවා කැප්ට කියන තත්ත්වයක් තිබුණා. වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩු ලබා එප්පාවල ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවසට පැමිණි සෙබළෙකුටද COVID-19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු නැවතී සිටි එම නිවසේ සියලු සමාජිකයන් මෙන්ම සෙබළා සමග ක්‍රීඩා කළ තරුණයන් 15 දෙනෙකුද නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා. වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා සූරියවැව ප්‍රදේශයේ නිවස වෙත පැමිණි සෙබළුන් 3 දෙනෙකුගෙන් එක් අයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම නිසා සෙබළාගේ නිවස පිහිටි සූරියවැව වීරියගම හා ඔහුගේ බිරිඳ සිටි රන්මුදුවැව ග්‍රාම සේවා වසම් දෙකම වසා දැමීමටයි පියවරගෙන ඇත්තේ. සෙබළා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණා.
මේ අතර පසුගිය දිනවල කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස් නිරෝධායනයට යොමු කිරීමේ ක්‍රියාවලියට ආරක්ෂාව ලබා දී අනතුරුව නිවාඩු ලබා යලි පැමිණි වැලිසර කඳවුරේ රණවිරුවන් සියලු දෙනාම PCR පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. ඒ කුලියාපිටිය මූලික රෝහල පරිශ්‍රයේදී තම තොරතුරු වසන් කිරීමකින් තොරව හෙළි කිරීම පිළිබඳව කුලියාපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික ඉලංගකෝන් මහතා ඔවුන්ට කෘතඥතාව පළ කළා. මේ අතර ඉන්දියාවේ කොයිම්බතුර් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින්. මෙම පිරිස අතර කුඩා ළමයින් 3 දෙනෙකු දවනවා. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා ආරක්ෂක හා සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල 4507 දෙනෙකු නිරෝධායන කටයුතු නිම කරලා ඔවුන් තම නිවෙස් බලා ගොස් තියෙනවා. මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල 3053 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මේ අතර ත්‍රිවිධ හමුදාවේ සියලු නිලයන්ගේ නිවාඩු අවලංගු කළ බව යුද හමුදාපති ලුතිතෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. දැනට නිවාඩු ගොස් සිටින සියලු දෙනා තමා සේවය කරන කඳවුර වෙත වහාම වාර්තා කරන ලෙසයි යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිමාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. මේ වන විටත් නිමාඩු ලබාගෙන තමන්ගේ නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට ත්‍රිවිධ හමුදාවම තමුන් රාජකාරී කරන ලබන කඳුරු වෙත වහාම රපොර්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම මේ වන විටත් දැනුම් දීලා තිබෙනවා. ඔවුන් සඳහා විශේෂයෙන්ම විශේෂ ප්‍රවාහන පහසුකම් හමුදා මගින් සැපයීමට මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. වැලිසර නාවික හමුදා පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි විස බීජානුහරණය අද සිදු කෙරුණා. එම කඳවුර පරිශ්‍රය සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමටයි පියවරගෙන ඇත්තේ. වෛරසය ආසාදිත නාවිකයන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පිරිස් ප්‍රමුඛතා ලයිස්තුවක් මත හඳුනා ගනිමින් PCR පරීක්ෂණයකට යොමු කිරීමටද පියවරගෙන තිබෙනවා. හඳුනා ගන්නා නිරෝගී පුද්ගලයන් කඳවුර පරිශ්‍රය තුළම සෞඛ්‍ය ආරක්ෂිත ස්ථානයක නිරෝධායනයට ලක් කරන බව නාවික හමුදාව පවසනවා. වැලිසර නාවික හමුදා කඳවුරේ ඇති නාවික මහරෝහලේ සම්පූර්ණ විස බීජානුහරණය කිරීමෙන් අනතුරුව වෛරසය ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට සුදුසු රෝහලක් ලෙස වැඩි දියුණු කිරීමටද නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. රටට සහ ජනතාවට සෙත්පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවක් ඓතිහාසික කතරගම පුදුබිමේදී ඊයේ පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද එම අවස්ථාවට එක්ව සිටියා. කතරගම පුදබිමට පැමිණි ජනාධිපතිතුමා කිරිවේර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොරෝනා වෛරසය මර්ධනයට ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙලට ප්‍රසාදය පළ කළ උන්වහන්සේ COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කළා. ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුවන් කරමින් සිහිවටනයක්ද එතුමා වෙත පිළිගන්වනු ලැබුවා. කිරිවෙහෙර සෑරදුන් අභියස විශේෂ ආගමික වතාවත් නිරතව ආශිර්වාද ලබාගත් ජනාධිපතිතුමා කතරගම දේවාල භූමියේ අෂ්ටඵල බෝධීන් වහන්සේද වැඳ පුදා ගත්තා. කතරගම ශ්‍රී අභිනවාරාමයට ගිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව ජනාධිපතිතුමා කතරගම මහදේවාලය ඇතුළු සෙසු දේවාලය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටද එතුමා එක් වුණා. නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසු වන පරිදි 27 එනම් හෙට දින රට පුරා ඉදිරි නීතිය පනවන බව රජය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා. කොළඹ ගම්පහ කළුතර පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඉදිරි නීතිය ලබන 28 අඟහරුවාදා අලුයම 5ට ඉවත් කර එදිනම රාත්‍රී 8 සිට යලි ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍යාංශය දැනුම් දෙන්නේ. සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රෙගුලාසි ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පහසුකම් සැලසෙනවා. ඒ ඇරෙන්නට කිසිවෙකුට වළංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව මෙම අවදානම් කලාපවල මෙම දිස්ත්‍රික්ක හතරේ ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අතිසුවිශේෂ හේතුවක් නොමැතිව දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට ගමන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවටම අදාළ වෙනවා. වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා අනවශ්‍ය ලෙස මහා මාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවලට ජනතාව එක්රැස් වීමෙන් වැළකී සිටිය යුතුයි.
ලංගම බස් රථ සහ දුම්රියෙන් මගේ ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කෙරෙනවා. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර අනිකුත් පිරිස් නිවෙස්වල රැඳී සිටිය යුතුයි. කවරෙකු හෝ නිවසෙන් බැහැරට යා යුත්තේ ආහාර ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණයි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පාගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නතම වෙළඳසැල පමණක් තෝරාගත යුතුයි. දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේ රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමාහල් නැවත දැනුම් දෙනතුරු වසා තැබිය යුතුයි. ඇඳරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගතහොත් ඒකී ප්‍රදේශවලට සීමා වන පරිදි දවස පුරා ඇඳරි නීතිය පැනවීමට ඉඩ තිබෙනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇතනම් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම හෝ ඉන් පිටව යාම සම්පූර්ණයෙන්ම තහනම්. සියලු ආකාරයෙන් උත්සව වන්දනා සහ විනෝද චාරිකා සැනකෙළි පෙරහැර රැස්වීම ආදිය නැවත දැනුම් දෙනතුරු තහනම් කර තිබෙනවා. ජනතාව ඒකරාශී වීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සවද අත්හිටුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ. සාද පවත්වන්න, ඒ වගේම විනෝද චාරිකා යන්න, සමූහ වශයෙන් එකතු වෙලා සිටින්නට, විවිධ ක්‍රීඩාවල නිරත වෙන්න, විවිධ ආගමික උත්සව පවත්වන්න කිසිසේත් හැකියාවක් නැහැ. එවැනි කටයුතු සිදු කරනවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා, ඒ වගේම ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනවා. ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා බාධාවකින් තොරව සැපීමට රජය හඳුන්වා දුන් ක්‍රියාමාර්ග ඉදිරියටත් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළ යුතුයි. අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යලි පණ ගැන්වීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබෙනවා. මේ අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතා සහයෝගය ලැබෙන්නේ නම් පමණයි. වසංගතයේ බියකරු බව තේරුම්ගෙන සැමවිට නිවෙස්වල රැඳී සිටීම හා නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීම තුළින් ජනතාවට මේ මොහොතේ සිය උපරිම සහයෝගය ලබා දිය හැකි බව රජය පවසනවා. තමාගේත් දූ දරුවන්ගේත් රජයේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නයි රජය ජනතාවට අවධාරණය කරනවා. ඇඳරි නීතිය කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දිවෙන පුරා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. පෞද්ගලිකව කරන්න එපා. පැහැදිලි ඒකනයක් කරන් ඉන්නන බලා ගන්න ඕන. මේ වගේ ඉතින් අරන් යන්න බෑ. බලන්න කොච්චර මේ අනුව කරන්න නෙමෙයි. අනුබෝධ කරනවා. කරපු වැඩේ අන්තිමයි මේ ලීස් එක කාලේ. ඒවට කරන්න එපා මාත් අනුබෝධ දේවල්. ඒක විතරක් තේන්නේ. පොලිසියෙන් බලවත් වෙන්නද? ඒක පොලිසියෙන් බලවත් කරන්න. ඒක අපේ කොළඹ දිස්ත්‍රික්කේ විතර ඔක හරවන්න යන්න ආපහු මේට එන්න පාස් එක හදාගන්න. පාස් එක එන්න හරවන්න. මේ යන්න බෑ අපහු. එන්නේ නැහැ අපහු. පිටපොත යන්න බෑ. අන්දනේ බලවත් තියෙනවා. තමුන්ටත් මේ කොළඹ යන්න බෑ. හොඳ. හරිද? කොළඹ යන්න බෑ. තමුන් කියන වත්තල මාමෝල් නගර ලබා ඒ ප්‍රදේශෙ විතරයි ආහාර දිරන්නේ කියලා. වෙන කට්ටිය දාගෙන යන්න බෑ. අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇඳරි නීතිය කඩ කළ 1211 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාල සීමාවේ පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 348ක්. ඇඳරි නීතිය පැන වූ දින සිට මේ දක්වා එය උල්ලංඝනය කිරීම හේතුවෙන් 39000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 10000ක් පමණ පොලිස් බහරයට ගෙන තිබෙනවා. ડોක්ටර්ට ඇඳරි නීති බලපත්‍ර දෙන්න බෑ. නීති බලපත්‍ර දෙන්න ඕන පොලිසිය. කරුණාකරලා ගිහලා මේ ළමයව දාන්න කියලා නවත්තන්න. නවත්තලා ඔයා ඇඩ්මිට් කරනවා ඔයා යන්න. ඔයා ගිහලා ඇඩ්මිට් වෙන්න. ඔය ඇඳරි නීති බලපත්‍රය කියන්නේ ඕක නෙමෙයි. ඒ එකක්වත් කරන්නේ නැහැ කිසිත් හැමදාම කියනවා. මාත්‍යක් දාන්න බෑ. දැන් දරුවත් එක පොඩි දරුවට මේ තියනවද වාසිය? පොඩි දරුවට නෑ ඔයාලටත් කාටවත් නෑ. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කර පිටකොටුව පරණ යොන් වීදියේ ව්‍යාපාරික ස්ථානයක් පාරිභෝගික අධිකාරිය විසින් අද පස්වරුවේ වටලනු ලැබුවා. ඒ පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි. කාමර පහසුකම් ලබා දීමට සකස් කර තිබූ එම ස්ථානයේ අවිධිමත් ලෙස ආහාර ද්‍රව්‍ය අසුරා තිබුණු දැකගත හැකි වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇවිල්ලා සම්පූර්ණ පරීක්ෂා කරා පාරිභෝගික පෙමිල්ල ඇත්ත තියෙනවා. සියලුම භාණ්ඩ මෙතන විකුණන සියලුම භාණ්ඩ එකෝ සඳහන් මිලට වඩා වැඩි මිලට විකුණනවා. නැත්නම් පාලන මිලට වඩා වැඩි මිලට විකුණනවා. ඊට පස්සේ අපි ඒ භාණ්ඩ අපි අපේ බාරයට ගත්තා. අපි සීල් එකක් දැම්මා. මේ සම්බන්ධව
මාලිකාගත මජිස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමට කටයුතු කරනවා. බදුරලිය පොලිස් වසමේ හැඩිකල්ල ඇඳිරිකල්දුර රක්ෂිතයේ මැණික් කැණීමේ නිරතව සිටි 5 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුණා. එම මෙහෙයුම සිදු කළේ බදුරලිය පොලිසියයි. මේ දිනවල විශේෂයෙන්ම ආගමික වෛරය ඇති කරන ආකාරයේ විවිධ ප්‍රකාශ විවිධ පෝස්ට් අන්තර්ජාලය හරහා ඒ වගේම සමාජ මාධ්‍ය ජාල හරහා සැරිසරන බව පෙනී යනවා. කවුරු හරි කෙනෙක් යම් ජාතීන් අතර ආගම අතර විසංවාදය ඇති කරනවා නම් වෛරය ඇති කිරීමට උත්සාහ කරනවා නම් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේ අවුරුදු 7ක සිරදඬුවමක් ලබා දෙන්න පුළුවන් වරදක්. දැන් එවැනි අන්තර්ජාලය හරහා සැරිසරු ප්‍රකාශන 9ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කරලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා කිසිම ආකාරයක එවැනි ප්‍රකාශන ඔබ ෂෙයා කරන්න, ඔබ බෙදා හරින්නට, ඔබ පෝස්ට් කරන්නට යන්නට එපා. එවැනි අවස්ථාවකදී ඔබත් එයට වරදකරු වෙන්න පුළුවන්. ලොව පුරා නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව අද වන විට 2 ලක්ෂය ඉක්මවා ගියා. වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 29,31,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ලොවපුරා රටවල් හා රාජ්‍යයන් 210ක මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. සුවය ලැබූ පිරිස 8,37,000කට ආසන්නයි. ලොවපුරා සමස්ත ආසාදිතයන්ගෙන් 9,60,000කට අධික පිරිසක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. ඉකුත් පැය 24 තුළ ඇමරිකාවෙන් පමණක් මරණ 2,065ක් වාර්තා වුණා. එම කාල සීමාවේ එරටින් හඳුනාගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 35,419ක්. ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 54,000 ඉක්මවා ගිහින් වෛරසය ආසාදනය වූ 1,18,162 දෙනෙකු සුවය ලබා සිටිනවා. මේ අතර වැඩිම බලපෑමට ලක්ව ඇති නිව්යෝක් ප්‍රාන්තයේ ඖෂධ සැල් තුළද කොරෝනා වෛරසය සම්බන්ධ පරීක්ෂාවන් සිදු කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඖෂධ සැල් 5,000ක පමණ අදාළ පරීක්ෂාවන් සිදු කිරීමට අවසර ලබා දෙන බවයි ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩ්‍රු කියුමෝ පවසන්නේ. ඇමරිකාවෙන් පසු ඉකුත් පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ එක්සත් රාජධානියෙන්. එම මරණ ගණන 813ක්. ඉකුත් පැය 24 තුළ එක්සත් රාජධානියෙන් කොරෝනා ආසාදිතින් 4,913 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඊට එරෙහි එන්නතක් කඩිනමින් නිෂ්පාදනයට එක්සත් රාජධානිය අපේක්ෂා කරනවා. ඊට සහාය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එකට එක් කර ගැනීමට ඔවුන් ජූනි 4 වෙනි දින ගෝලීය එන්නත් සමුළුවක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ සඳහා ගාවි යනුවෙන් නම් කර ඇති එන්නත් නිපදවීම ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ එක් කර ගැනීමේ අරමුණෙන් පිහිටවාගත් ජාත්‍යන්තර සංවිධානයේ මූලික දායකත්වය ලබා ගැනීම එක්සත් රාජධානිය අපේක්ෂාවයි. ඒ අනුව ගාවි සංවිධානයේ හවුල්කරුවන් වන යුරෝපා සංගමය, ජපානය, සෞදි අරාබිය, නෝර්වේ, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් එන්නත් නිපදවීමට හා ඒ සඳහා වඩාත් සාර්ථක පරීක්ෂණ සිදු කිරීමට සම සත්කාරකත්වය ලබා දෙනු ඇතේ. මේ අතර වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හෙට සිට සිය රාජකාරී නැවත ආරම්භ කිරීමට සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරනවා. කොවිඩ් මර්ධන සටනට හැකි උපරිම සහාය ලබා දෙන ලෙස ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී එරට ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධානීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ඉල්ලා තිබෙනවා. ඒ දිනක් තුල ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 1,836 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි. මේ අතර රාමසාන් සමයේ ජනතාව මාර්ගවලට රැස්වීම වැළැක්වීමට මුම්බයි පොලිසිය පාගමනකට එක් වූයේ මේ ආකාරයෙන්. සමස්ත ඉන්දියාවම තවදුරටත් වසා දමා ඇති පසුබිමක එරට කුඩා වෙළඳසැල් හිමියන්ට සිය ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට අවස්ථාව ලබා දීමට ඉන්දිය රජය තීරණය කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. සංක්‍රමණික සේවකයන් ලක්ෂ 14ක් වෙසෙන සිංගප්පූරුවේ මෙවන විට ඉන් 600කට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 618 දෙනෙක්. සිය රටේ වෙසෙන සංක්‍රමණිකයන් සහ කොරෝනා මර්ධනයට දායක වන සෞඛ්‍ය නිලධාරීන් දිරිගැන්වීමක් ලෙස මහල් නිවාසවල ජනතාව ඊයේ රාත්‍රියේ එක්ව සිටියේ මේ ආකාරයෙන්. මේ අතර චීනයේ වූහාන්හි දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි අවසන් රෝගියාද සුවය ලබා ඊයේ සිය නිවස බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය කාල සීමාවේ වරක අසාධ්‍ය රෝගීන් දසදහසක් පමණ වාර්තා වූ වූහාන් නගරේ දැඩි සත්කාර ඒකක සියල්ල අද වන විට කොරෝනා රෝගීන්ගෙන් තොරවීම විශේෂත්වයක්. කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු චීනයේ බොහෝ ස්ථාන මේ වන විටත් යළි විවෘත කර අවසන්. ෂැන්හයිහි සත්වෝද්‍යානයේද එලෙස විවෘත කෙරුණු අතර මාස 6ක් වයස ඇති පැන්ඩා පැටවකු මුල්වරට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව සලසා තිබුණේ ඒ අනුවයි. කොරෝනා මර්ධනයට ලොව පුරා සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති පසුබිමක ඉකුත් සිකුරාදා දිනේ ඇෆ්ගනිස්තාන ජනතාව සිය රාමසාන් උපවාසයට වාඩි වී සිටි ආකාරයයි මේ.
මේ අතර අමරිකානු සෞඛ්‍ය විශේෂඥ එරික් රෝබින් පවසන්නේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා චීනය විශිෂ්ට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ බවයි. චීන මාධ්‍ය සමග පැවති විශේෂ වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. අමරිකාවේ වෛරස් ව්‍යාප්තියේ මුල් අදියරේදීම විශාල ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇති අතර වෛරස් ව්‍යාප්තිය පාලනයට රජය දැක්වූ උදාසීන බව ඊට හේතු වූ බවයි එරික් රෝබින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ප්‍රංශයේ ලිස්බන් නුවර කොරෝනා වෛරස් මර්ධන වැඩපිළිවෙල සඳහා දරුවන් අතර ජනප්‍රිය බැට්මෑන් සහ ස්පයිඩර්මෑන් චරිත යොදාගෙන තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ කොලොම්බියානු කාන්තාවක් තම සියවන ජන්මදිනය සැමරීම අත්හිටුවීමට ක්‍රියා කර තිබුණා. කෙසේ වුවද ඇගේ පවුලේ සමාජිකයන් සහ කොලොම්බියානු ජාතික පොලිසිය මැදිහත්වීමෙන් ඇය වෙනුවෙන් විශේෂ උපන්දින සාදයක් මෙලෙස සංවිධානය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ දක්වා මහමැතිවරණයට සම්බන්ධ සියලු කටයුතු සිදු කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ මැතිවරණ පනතට අනුව බව නීතිවේදීන් පවසනවා. කොරෝනා වෛරසය හමුවේ මැතිවරණය කල් ගියද කැඳවා ඇති නාම යෝජනා අවලංගු නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් එකම පුද්ගලයා ඉතා පැහැදිලි ලෙස ජනාධිපතිවරයා පමණයි. එතුමාට අවශ්‍ය නැත්නම් කිසි කෙනෙකුට බල කරන්න බෑ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඒකත් හරියට මල මිනිහකට පණ දෙන්න වගේ වැඩක්. මැතිවරණයෙන් කොටසක් අවසන් ඒ කියන්නේ නාම යෝජනා කාල සීමා ඉවර වෙලා නාම යෝජනා බාරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ ඡන්දයේ පැවැත්වීම විතරයි. පැවැත්වීම කියන එක වෙනත් හේතු නිසා වුණත් කල් දාන්න පුළුවන්. නාම යෝජනා දිස්ත්‍රික්ක 22කට බාරගත්ත දවසේ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් 22ක් පමණ එක් දිස්ත්‍රික්කයට ආවනම් උන් නිතරම එමෙලාට පත් වෙලා පාර්ලිමේන්තුවේ වැඩ ආරම්භ කළා එහෙමනම්. ඒ ඉඳ නාම යෝජනා 100%ක්ම වළංගුයි පාර්ලිමේන්තු මැතිවරණයක් එනතේ. අපේ රටේ බෝවන රෝග පිළිබඳ නීතියක් තියෙනවා. අපේ රටේ නිරෝධායන සහ රෝග පැතිරවීම වැළැක්වීම නීතියක් තියෙනවා. නිරෝධායන පනත සම්මත කරලා තින්නේ 1897. ඒ නීතියේ සුවිශේෂත්වයකුත් තියෙනවා. ඒකත් මම පැහැදිලි කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ කියලා කියන කතාව නිසා. ඒ නීතියේ තියෙන්නේ ඇමතිවරයාට රෙගුලාසි හදන්න පුළුවන් කියලා මේ නිරෝධායන සහ රෝග වැළැක්වීමට. අමාත්‍යවරයාට බලතල දීලා තියෙනවා ඕනම දෙයක් කරන්න මේ රෝගී තත්ත්වයක් යටතේ ඒ රෝගය මර්ධනය කරන්න. උදාහරණයක් කියන්නම්. මැරුණු මිනිහෙක්ගේ දේහය භූමි දානය කරන්න ඕනේද, පුච්චන්න ඕනේද, මොන ආකාරයකටද භූමි දානය කරන්න කියන එක පිළිබඳ රෙගුලාසි හදන්න පුළුවන්. ඒක කරන්න තියෙන්නේ සෞඛ්‍ය ඇමතිවරයාට. එතකොට අපි හිතමු අඩුපාඩුවක් තිබ්බා කියලා. සෞඛ්‍ය ඇමතිවරයාට පුළුවන් ගැසට් එකක් ගහලා ඒ අඩුපාඩුව සම්පූර්ණ කරන්න. පාර්ලිමේන්තුව නැත්තම් මේ අඩුපාඩු සම්පූර්ණ කරන්න බෑ කියන කතාවේ පදනමක් නෑ. අනිත් කාරණාව තමයි මේ ජනාධිපතිවරයාට සල්ලි පාර්ලිමේන්තුවෙන් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවක් විසිරුවා හැරියම ඒ විසිරුවා හැරපු කාලය තුල අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදනෙන් ලබා ගන්න ජනාධිපතිවරයාට සම්පූර්ණ බලය දීලා තියෙනවා. කවදා හරි මැතිවරණයක් තියලා අලුත් පාර්ලිමේන්තුවක් ආපු ගමන් ජනාධිපතිවරයාගේ බලය නැති වෙන්නෙත් නැහැ. අලුත් පාර්ලිමේන්තුව රැස් වෙලා අයවැයක් එහෙම සම්මත කරගන්න ඉබේ. ඒකට තවත් මාස 3ක් දීලා තියෙනවා ඒ මුදල් ප්‍රතිපාදන සකස් කරගන්න. අපි මැතිවරණේ අපි තම අවුරුද්දකින් ගල්ලා ගියා කියලා. එදා හිටන් තව මාස 3ක් තියෙනවා ජනාධිපතිවරයාට. ඒක වගන්තිය තියෙන ඕන කෙනෙකුට අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න පුළුවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය. සමාජය ඉදිරියේදී යොමු විය යුත්තේ පුරුදු ජීවන රටාවට නොව අලුත් ජීවන රටාවකට බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංකා රණසිංහ මහත්මිය කියා සිටින්නේ ජනතාව රැකියා සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් යොමු විය යුතු බවයි. කවදද අපි අපේ පුරුදු ජීවිතයට එන්නේ? අපිට යොමු වන්න වෙන්නේ පුරුදු ජීවිතයට නෙමෙයි අලුත් ජීවන රටාවකට. රැකියා සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක්ම යොමු වන ජීවන රටාවකට. මොනවද ඒ ජීවිතයේ ප්‍රමුඛ හැසිරීම? උදේට ඇහැරෙනවා වගේ ආහාර ගන්නවා වගේ. එකිනෙකා අතර පරතරය මීටරයක්වත් පවත්වාගෙන යෑම මේ ජීවන රටාවේ ප්‍රධානම අංගයක් විය යුතුයි. මගතොටේදී, රැකියා ස්ථානයේදී, පොදු ප්‍රවාහන සේවයේදී, වෙළඳසැලේදී පමණක් නෙමෙයි, ගෙදරට එන ජංගම රථයෙන් බඩු ගැනීමේදීත් මේ පරතරය පවත්වා ගත යුතුමයි. දුරින් සිටි පමණින් ජීවිතයේ ආරක්ෂා වෙනවද? කෙනෙකුගෙන් ඍජුවම පමණක් නෙමෙයි, විෂ බීජ තැවරුණු දෑතින් මුහුණ ඇල්ලීමේදීත් රෝගය බෝ වෙනවා. ඒ නිසා නිතර සබන් යොදා හොඳින් ඇත් සෝදා ගන්න. පොදු ස්ථානවල ගැවසීමේදී නාසය, මුඛය, ඇස්,
ඇල්ලීමෙන් වළකින්න. විවිධ පෘෂ්ඨ ඇල්ලීමෙන් වළකින්න. මේ අලුත් ජීවිතේ මිනිස්සු නොකරන්න ඕන දේ මොනවද? කිසි විටකත් කුඩා කණ්ඩායම් ලෙසවත් එක්රොක්වීම් සිදු නොකළ යුතුයි. ඒ වගේම ඔබට සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් තිබුණත් නිවසෙන් බැහැරට නොයන්න. නිවසේම රැඳී සිටීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේ ජීවිතේ මිනිස්සුන්ට කරදරයක් නෙමෙයිද? මේ මෙතෙක් අපට මගහැරුණු හොඳ සෞඛ්‍ය පුරුදු සහ ස්වයං විනය ඇති කර ගැනීමයි. අපි විතරක් නෙමෙයි ලෝකවාසී සියලුම ජනතාව මේ නව ජීවන රටාවට හුරු වෙලා. අපිත් නීතියක් නිසා නෙමෙයි ඔබේම ආරක්ෂාව උදෙසා මේ අලුත් ජීවන රටාවට හුරු වෙමු. වගකීමෙන් ජීවත් වෙමු. කොරෝනා අවදානමට බුද්ධිමත්ව මුහුණ දෙමු. දේශීය ගොඩනැගීම තේමා කරගත් විශේෂ වැඩසටහනක් අද පෙරවරුවේ මෙරට සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරුණා. ඒ සංවිධානය කළේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්වයි. ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ මෙම වැඩසටහන නම් කර තිබුණේ දේශීයක් ගොඩනැගීම සඳහා වන මාධ්‍ය මෙහෙයුම යනුවෙන්. අපි මේ අවස්ථාවේදී බැංකු ක්ෂේත්‍රය තුලින් විශේෂයෙන්ම උත්සාහ කරන්නේ බලපෑමට පත් වූ ව්‍යාපාරයන්, බලපෑමට පත් වූ පුද්ගලයන් තවදුරටත් කොහොමද මේ ක්ෂේත්‍රය තුල රඳවා ගැනීමට කටයුතු කරන්න කියලා. ඒ වගේම තවත් අවශ්‍ය වෙන දෙයක් තමයි මේ මගින් අසහනයට පත් වුණු විශාල පිරිසක් ඉන්නවා රැකියාවෙම. මේ අය කොහොමද නැවත මේ ආර්ථිකයේ යම් ආකාරයකින් යථා තත්ත්වයට පත් වන තුරු රඳා පවත්වන්නේ මේ ආර්ථිකය තුල. ඒක තමයි ලොකුම වගකීම මහ බැංකුවට සහ බැංකු ක්ෂේත්‍රයට තියෙන. මාස 2 සිට මාස 6 දක්වා පැතිරෙන සහන මාලාවක් සකස් කරලා තියෙනවා. මේ විශේෂණය නිසා බලපෑමට ලක් වූ සෑම පාර්ශ්වයකටම මාස 2ක ණය සහනයක්වත් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ මාස 6 තුලදී කිසිම මුදලක් ගෙවීම අවශ්‍ය වෙන්නේ නැහැ. ණය සඳහා පොලිය වුණත් ගෙවීම මේ කාලය තුලදී අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. කුසිකර්මයට සම්බන්ධ ඒ වගේ ව්‍යාපාරවලට අනිවාර්යයෙන්ම මාස 6ක් සඳහා ණය සහනය හිමි වෙනවා. දැන් මේ කියන සියලු තත්ත්වයන් හැම අපිට පුළුවන් වේද කෘෂිකර්මාන්තයේ අභියෝගයක් නොවන තැනට අරගෙන යන්න? ඇත්තටම පුළුවන්. මේ කෘෂිකර්මාන්තයේ නෙල්ලී සිටින අයට විතර විශාල සහනයක් දීලා තියෙනවා. විශේෂයෙන්ම බීජ නොමිල ලබා දෙනවා දැන්. මේක අපි දෙන්නේ ඒ ගොවියාට පුළුවන් තමුන්ගේ බීජ නැත්නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පුද්ගලිකාංශයෙන් බීජ ලබාගෙන වගා කරන්න. වගා කරාට පස්සේ අපි නිලධාරීන් ගිහිල්ලා බලලා ඉවරලා දිගපල්ල මැනලා ඒ යන වියදම සම්පූර්ණ ගොවියට දෙනවා. මම හිතා ඒක විශාල සහනයක්. මොකද ඒකට දීලා තියෙන හේතුව තමයි මේ ගොවියා පුළුවන් තරම් උනන්දු කරලා වගා වැඩි කරන්න. අපලෝපද්‍රව්‍යයක් ඇති වුණොත් හානියක් ඇති වුණොත් ඒකෙන් ගොවියට රක්ෂණයෙන් වන්දි ලැබෙනවා. ඊටත් එහාට ගිහිල්ලා භෝග සියල්ලටම අවම මිලක් තීරණය කරලා තියෙනවා. අපිට කිසිම හාල් හිඟයක් නැහැ. මේ යාල හරියොත් පාස 15ට හාල් තියෙනවා. අපි කතා කරේ ඉස්සර මඩ හොදගෙන එළියට ආවට පස්සේ ගොවියා රජකමට සුදුසුයි කියලා. නමුත් අද වෙනකොට ගොයියා වුණානේ. අර ගමේ පැත්තකට වීසි කළා දැම්ම. ඔතන අපි අමතක කළා. හෙට දවස හිතන්න ගියොත් අපිට ආයෙ වරදිනවා. කතාවක් තියෙනවා චමින්ද වෙනසීමට මුලයි මුල අමතක වීම කියලා. ඒතර අපිට සිද්ධ වෙනවා අලුත් යමක් හදන්න ඉස්සෙල්ලා අලුත් දෙයක් ගැන හිතන්න ඉස්සෙල්ලා අපිට සිද්ධ වෙනවා වෙනසුනේ කොතනද නැත්නම් වැරදුනේ කොතනද කියලා හිතාගන්න. අලුත් යමක් කළ යුතුයි. නැත්නම් ලෝකේ හැමෝම කරන දේ ප්‍රතිනිර්මාණය කිරීම ඇතුලේ අපිට අලුත් ලෝකයකට යන්න බෑ. අපේ රට ලොක්ඩවුන් වුණා වගේම ආර්ථිකයත් දැන් ලොක්ඩවුන් වෙලා කොටිම කියනවනම් මගේ වචනෙන් කියනවනම් නිකන් තක්කුමුක්කු වෙලා ඉන්න වෙලාවක්. මට හිතෙනවා මේ වෙලාවේ අපිට අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා කියලා මම ව්‍යවසායකයෙක් හැටියට බලන්නේ. ඩොලර් එක 195ට 200ට තව ටිකක් ගියත් හොඳයි. මොකද අපේ අය පොඩි මට්ටුවක් වෙනවා. මේ හැමදාම දැන් අපිට ආනයනය කරලා ගේන ඒවා මිල ඉහළ යනවනේ ඉස්සරහට. එතකොට අපි ඒකට හරියන්න ආනයන ආදේශක භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කරන්න උත්සාහ කරනවානේ. එතකොට මම හිතනවා මේ තත්ත්වයේ යටතේ වෙන මානයකින් අපි කෝණයකින් මේ ආර්ථිකය දිහා සහ ආර්ථිකයේ කටයුතු දිහා බලන්න අපිට දේශීය ආර්ථිකයක් රට ඇතුලේ ගොඩනගන්න. මම හිතනවා මේක අවස්ථාවක් කියලා අපිට. කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යන වකවානුවක මගීන් සඳහා ගුවන් පහසුකම් ලබා දීමේදී හි පිරිවැයද නිතැතින්ම වැඩි වෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. විශේෂ ගමනාන්ත ලෙස සංවිධානය කරන ගුවන් ගමන් සඳහාද මෙම පිරිවැය ඉහළ යාම බලපාන බවයි සමාගම පෙන්වා දෙන්නේ. සමස්ත පිරිවැය අඩු මගීන් සංඛ්‍යාවක් අතර බෙදී යන විට එක් අයෙකුට වැය වන මුදල සැලකිය යුතු ලෙස වැඩි විය හැකියි. වෙළඳපොළ ගතිකත්වයන් මත පදනම් වූ සාමාන්‍ය ගාස්තුමින් නොව වරලක් ගුවන් ගමන් සඳහා තනි ගාස්තු පුටා දැක්වීමට ශ්‍රී ලංකන් සමාගමට සිදු වූයේ එවැනි වාතාවරණයක් නිසා බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ රටවල් කිහිපයක සිට පුද්ගලයන් මෙරටට ගෙන්වා ගන්නා විට අධික මුදල් අය කරන බවට හඟවමින් ඇතැම් සමාජ මාධ්‍ය ජාලා අතර සංසරණය වන අදහස් සම්බන්ධයෙන් අවධානය යොමු කොට මෙම නිවේදනය නිකුත් කළ බවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැනට පියාසර නොකරන ගමනාන්ත වෙත ගමන් කරන විට මෙහෙයුම් පිරිවැයවන ගොඩබෑම, ගුවන් යානා නැවැත්වීම, භූමිය හැසිරවීම යන ආදිය සැපයුම්කරුවන් සමග සේවා ගිවිසුම් නොමැති විට පවත්නා මිල ගණන් යටතේ සංශෝධනය විය හැකියි. පවත්නා තත්ත්වය යටතේ ගුවන් යානා නඩත්තුව සඳහා වැයවන අනෙකුත් වියදම්ද ඉහළ ගොස් තිබෙනවා. සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ගුවන් මගියෙකුට දැරීමට සිදුවන පිරිවැය ඉහළ යාම වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අවධාරණය කරනවා. දැන් අවධානය ජනතා නියෝජිතින් පළ කළ අදහස් කිහිපයක් වෙත. මේ රටේ මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. ඒ මුදල් වියදම් කිරීම සඳහා බලය තියෙන පාර්ලිමේන්තුවට. ඒතර ඒ පාර්ලිමේන්තුවේකට අනුමැතිය ගන්න ඕනේ. රටට සල්ලි අවශ්‍ය නම් ණය සීමා වැඩි කර ගන්න ඕනේ. ඒ සඳහා මුදල් වෙන් කර ගන්න නම් පාර්ලිමේන්තුවේ ඒ කටයුත්ත කරන්න ඕනේ. ඔය පාර්ලිමේන්තුවක් හැදවන්න කියන අයට ආය පාර්ලිමේන්තුවේ එන්න බෑ කියන එක ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ මාස දෙක තුනේ හරි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පොඩි ආසාවක් තියෙනවා. ඒ වගේම අවුරුදු 5 ගත කරා ගන්න බැරි වෙච්ච මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ විශ්‍රාම වැටුප ලබා ගන්න අධිෂ්ඨානින් ඒගොල්ලෝ කතා කරනවා. අපි මේ කොරෝනා වෛරසය වසංගතය මැඩ පැවැත්වීම ක්‍රමානුකූලව කරන්න යනවා. මේක අවුල් කරන්න. මේ හදන්නේ ගෝඨාභය මහත්තයා ගෙන යන වැඩපිළිවෙල විනාශ කරන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වෙනකොට කඩිනම් පරීක්ෂණ කෙරෙනවා. මෙවුවා නවත්ත ගන්න මුස්ලිම් දේශපාලන සමහර නායකයන්ට උවමනාව තියෙන. ඒ නිසා මේකට අහු වෙන්නේ නැතුව අපි සෞඛ්‍ය අංශත් ඒ රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් අරගෙන රටේ ජනතාවගේ සුරක්ෂිතභාවය නම්බර 1 අපිට වැදගත් වෙනවා. ඒක ජනාධිපතිතුමත් අගමැතිතුමත් පැහැදිලිවම කිව්වා. ඒ සුරක්ෂිතභාවය තහවුරු කරලා පුළුවන් දවසක් මැතිවරණය තියන්න ඕනි. පුළුවන් තරම් කඩිනමින් එතකොට තමයි පාර්ලිමේන්තුවේ ජනතාවට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ අපේක්ෂකයෝ තෝරගෙන ඔවුන්ව පාර්ලිමේන්තුවට අරින්න. අපිට මන්ත්‍රිකම් ඕනේ නැවත පසුගිය පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ නිසා මැතිවරණකට යන්නත් ඕනේ නැවත තිබිච්ච පාර්ලිමේන්තුව කැඳවීම කිරීමත් අවශ්‍ය වෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් ලොහුනේ. මිගමු මාරුහලට අද ඇඳ ඇතිරිලි කොට්ටවුර මදුරුදැල් ඇතුළු භාණ්ඩ තොගයක් පරිත්‍යාග කෙරුණා. ඒ නාරාහෙම්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් වැලිසර ලයරෝහලේ හෙද නිලධාරීන්ට අවශ්‍ය ඇඳුම් කට්ටල තොගයක්ද මීට සමගාමීව ප්‍රදානය කරනු ලැබුවා. ලංකා දීවර සංස්ථාව ජංගම රථ මගින් මාළු අලෙවි කිරීම දිවයින පුරා සාර්ථකව සිදු කරමින් සිටිනවා. මේ ක්‍රියාත්මක වන්නේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදෙස් අනුවයි. දීවර සංස්ථාව මේ වගේ දෙයක් කරන ගොඩක් සතුටුයි. අපිට මාළු ටිකක් නැතුව තමයි හිටියේ. මිනිස්සු විකුණන වැඩි ගානට මේ වගේ අඩු ගානට දෙනවා අපිට සතුටුයි. බොහොම ස්තුතියි මේ දීවර සංස්ථාවට මේ වගේ අපිට මේ උදව්වක් අසේ මාළු ටිකක් මෙහෙම එව්වට. ඇඳිරි නීති අවස්ථාවේ නොතකමින් ධාවනය කළ යතුරු පැදියක ගැටීමෙන් කුඩා දරුවෙකු දිවිචක්ෂයටපත් වුණා. අනතුර සිදු වූයේ මැදිරිගිරිය මැදගම්පුර ප්‍රදේශයේ බටතුනමන් සන්ධියේදී. අවුරුදු 2කමාරක් වයසක දරුවා සිය මාපියන් සමග දියනෑමට ගොස් සිටි අවස්ථාවක මෙම විපතට මුහුණ පා ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. තරුණයන් දෙදෙනා යතුරු පැදිය ධාවනය කර ඇත්තේ රියදුරු බලපත්‍රද නොමැතිවයි. හැටන් දික්කුවේ දරවල තේවත්තේ අටවා තිබූ මද්දකට හසු වී සිටි කොටියෙකු වනජීවි නිලධාරීන් විසින් මුදාගෙන රන්දනිකල මිනිපේ රක්ෂිතයට මුදා හරිනු ලැබුවා. අවුරුදු 6ක් පමණ වයස ඇති කොටියා හසු වී තිබුණේ වල්ලූරන් දඩයම් කිරීමට අටවා තිබූ මද්දකටයි. මේ වුණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නාවික හමුදා මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ රෝහලේ දැඩි සත්කාරයකකි. නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ නාවික හමුදා නිලධාරියෙකු ඊයේ දිනේදී මී වුණ රෝගී තත්ත්වයක් යටතේ කොළඹ නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගිහිලා තිබෙනවා. එම නාවික හමුදා නිලධාරිවරයා මිය ගොස් ඇත්තේ මී වුණ රෝගයෙන් බවට මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති අතර ඔහුගේ අවසන් කටයුතු අද දින සිදු කරනු ලැබුවා. මෙලෙස මිය ගොස් ඇත්තේ නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ ගලෙන් බිදුණු වැව ප්‍රදේශයේ පදිංචිව සිටි ලුතිතන් කමාන්ඩර් දොඩංවල ගෙදර සුනිල් බණ්ඩාර දොඩංවල නැමැති නිලධාරියයි. 35 හැවිරිදි ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණේ පසුගිය 18 වෙනි දිනයි. එහිදී සිදු කළ පරීක්ෂණවලදී ඔහුට මී වුණ වැළදී ඇති බව හෙළි වී තිබෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරු සංකීර්ණයේ උද්ගත වැති තත්ත්වයේ මත COVID-19 රෝගීන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ක්‍රියාපටිපාටියට අනුව මෙම නාවික හමුදා නිලධාරියාගේ අවසන් කටයුතුද සිදු කිරීමට රාගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කර තිබෙනවා. නාවික හමුදාව පවසන්නේ එම නිර්දේශයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා ගෞරව සහිතව සිදු කිරීමට පියවරගත් බවයි.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ తాවකාලික වැඩිවීමක් හෙට දිනේදී අපේක්ෂා කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වයේ වර්ධනය වීමක්ද හෙට අපේක්ෂා කළ හැකි බවයි. වයඹ උතුරුමැද යන පළාත් හා මන්නාරම වවුනියාව මුලතිව් කිලිනොච්චි ත්‍රිකුණාමලය ගම්පහ කොළඹ කෑගල්ල සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම වැඩි වශයෙන් නැති විය හැකියි. බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ ඌව වයඹ යන පළාත්වල ඇතැම් ස්ථාන වෙත සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝ වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. මේ අතර හබරණ ප්‍රදේශය හරහා ඊයේ සවස හමාගිය දැඩි සුළකකින් නිවාස 24කට අලාභානී සිදු වුණා. ඒ සමගම අපගේ ප්‍රධාන පුවත් විකාශය මිනිමාවට පත්වෙනවා. ආයිබෝවන්.